And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. ශ්‍රී ලාංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. මත් උවදුර මැඩලන්න ජනපති නැගෙනහිර ජනතාවගේ සහය පතයි. නීති විරෝධී මත්ද්‍රව්‍ය මේවා හුඟක් රට ඇතුළට එන්නේ නැගෙනහිර පළාතෙන් තමුන්නාන්සේලාගේ පැත්තෙන් මොහොතෙන් ඒ නිසා මේ මත්ද්‍රව්‍ය රට ඇතුළට එන එක වළක්වන්න ජනතාවගේ සහයෝගයක් ඕනේ. ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීමේ වැඩ කටයුතු සාර්ථකව සිදු කරමින් තිබෙන බව හිටපු ආරක්ෂක ලේකම් පවසයි. ඇමරිකාට වශයෙන්ම ගියේ ඇමරිකානුවේ තියෙන පුරවැසි භාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරගන්නටයි ඒවා සාර්ථකව කරගත්තා. සතියක් ඇතුළත එකම පවුලේ දරු දෙදෙනා ඩෙංගු මරුවාට බිලි. කුපිත වූ ගම්වැසියෝ ඩෙංගු තවාන් ගිනි තවමින් උද්ඝෝෂණ කරති. අලුත් අවුරුද්දට ගමරට බලා යන්නට ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත්ද? අවුරුදු එපා වෙලා තියෙන්නේ දැන් මේ යන්න විදියක් නැත. එහෙම තමයි ඉතින් ගෙදර යනවනේ හැමෝමනේ. කොක්කේ යන්නේ. බැල්ලේ. අවුරුදු පට්ට. ගල් හිරිඹුර ප්‍රදේශයේ ජනතාව අද ප්‍රකෝපකාරී ලෙස හැසිරුණා. ඒ ඩෙංගු මාරයාට එරෙහිව. සතියක් තුළ පමණක් ගල් හිරිඹුර ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙක් ඩෙංගු මාරයාට බිලිව තිබෙනවා. තවත් දරුවන් 100 ගණනක් මේ වන විට ඉන්නේ රෝහල් වල. මේ නිසා ඩෙංගු තවන් ගිනි තබමින් විනාශ කරමින් ජනතාව ප්‍රකෝපකාරීව හැසිරුණා. ගාල්ල කරාපිටිය ප්‍රධාන මාර්ගය හිරිබුර ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ විරෝධතාව ආරම්භ කළේ අද දහවල්. ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් තම ප්‍රදේශයේ එකම පවුලේ දරුවන් දෙදෙනෙකු සතියක් තුළදී මිය ගිය බවයි ඔවුන් පවසන්නේ. ඔවුන් චෝදනා කළේ ප්‍රදේශයේ ඉදිකරමින් පවතින පෞද්ගලික රෝහල් වැඩබිමක් හේතුවෙන් ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වන බවයි. මේක උනෙන් පස්සේ තමයි සීල් කරන්න පටන් ගත්තේ. මේක සීල් කරන්න පුළුවන් ක්‍රමයක්ද? මේ බලන්න මේ අතින් කඩන්න පුළුවන්. මෙන්න වතුර. අතින් කඩන්න පුළුවන් මේක තමයි සීල් කරන්නේ. කොච්චර වතුර තියෙනවද කියලා. වතුර කොච්චර තියෙනවද කියලා බලන්න සෙ. මෙන්න ඉස්සරහට ඇවිල්ලා බලන්න සෙ. මෙතන කීයක් කියලා තමයි පැකට් දාලා. මගේ අක්කගේ දුවයි පුතයි. නැතුණේ. වයස කීයද? වයස 6මාරයි 13යි. අද නැතුණේ 13. දාලා 3 දෙනෙක් ඉන්නවා ICU එකේ. එයාලා තාම ෂුවර් නැහැ කියලා තමයි කියන්නේ. අපේ ගමේ විතරක් වාට PHI report එක අරන් බැලුවා නම් තේරෙයි 400 ඒ කියන්නේ 400ක් විතර හොස්පිටලයිස් වෙලා තිනවා ඔල්රෙඩි. අවුරුදු 4මාරයි වයස. දැන් මේ 10 වෙනි තමයි හොස්පිටල් ඇඩ්මිට් කරේ. දැනට පළවෙනි වෝඩ් එකේ ඉන්නේ දරුවා. එක තාප්පකින් තමයි එහා පැත්තේ මේ ඉස්කෝලේ තියෙන සුලේමානිය මහවිද්‍යාල ඉස්කෝලේ තියෙන්නේ. ඒකේ ළමයි දැනට 15 දෙනෙක් ඇඩ්මිට් වෙලා තියෙන හොස්පිටල් එකේ එක ඉස්කෝලේ. ඒතර ඉස්කෝලේ විදුහල්පතිතුමත් ඉන්නවා. විරෝධතාකරුවන් අදාළ වැඩබිමේ ඉදිකරන ගොඩනැගිල්ල තුළ ඇති උපකරණ කිහිපයකටද ගිනි තැබුවා. මේක පැටලෝදි මේක ගන්න ඔක්කොම යනවා. කොහොමද නවත්තන්නේ? ලොකු ප්‍රශ්නයක් නේ. මෙතෙන් ගහන්න බැරි ටික මේ මෙතෙන් ගහන්න මේ බයිසිකල් එක ගන්න. ඒ කාටවත් දෙන්න බා. එක්කෙනෙක්වත් යන්න එපා. එම ගින්න නිවීම සඳහා ගිනි නිවන ඒකකයේ පැමිණියද එම පරිශ්‍රයට ඇතුළු වීමට පවා විරෝධතාකරුවන් ඉඩ ලබා දුන්නේ නැහැ. තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පැමිණියද අද පස්වරුව වනතෙක් විරෝධතාව පැවතියා. මේක ඇවිල්ලා අපේ ගමට ආපු ප්‍රශ්නයක්. නගර සභාව තුලින් වැඩ කරාට මේ මරණ දෙකට වගේ කියන්නේ කවුද? සෞඛ්‍ය අංශකයේද? දවල් අලුත් අවුරුද්ද කියන්නේ කොළඹ පාළුවට යන කාලයක්. ඒ කොළඹ ඉන්න බොහෝ දෙනා අවුරුද්ද සමරන්න ගම්බිම් බලා යන හින්දා ඒ විදිහට ගමට යන අයට බාධාවක් නැතුව ගමට යන්න ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් තියෙනවද? අපි ඒ ගැනත් අද හොයලා බැලුවා.
ගෙදර අරගෙන යන්න ගත්තු තෑගි බෝගත් අතින් කටින් අරන් මේ අය අද පිටකොටුවට ආවේ ඉක්මනටම Tamanගේ ගම්බිම් බලා යන්න. එහෙම ආපු අයගෙන් කොටුව දුම්රියපොළ සහ ප්‍රධාන බස් නැවතුම් පොළවල් දෙකම පිරීලා තිබුණා. මේ අද ළඟම ප්‍රධාන බස් නැවතුම් පොළේ තත්ත්වය. ප්‍රයිවට් බස් වල යන්න ආපු අයත් මේ විදිහට පොලිම් ගැවිලා ඉන්නව දකින්න ලැබුණා. ගිය අවුරුද්දේ මහර්ගමට ඇවිත් අධිවේගී මාර්ගයේ ගෙදර යන ආපු අය මේ පාර එකතු වුණේ මාකුඹුරට. ඒ මාකුඹුරේ අලුතින් හදපු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ හින්දා. අද එතන දකින්න ලැබුණේ මේ වගේ තත්ත්වයක්. නම් හොඳයි හැබැයි ගොඩක් මේ තියෙන ක්‍රමවේද. මොකද තද බදයක් නැතුව අපිට පහසුවෙන් යන්න පුළුවන්. මාතරෙන් 3 දිනක් දාන් ආවේ. මෙහෙන් තමයි පුදු සීට් යන්නේ. අදත් මාතරට අන්තිම බස් එක වෙනද වගේම රෑ 9:30ටත් ගාල්ලට රෑ 9:00ටත් මාකුඹුරින් පිටත් වෙනවා. 9 වෙනිදා ඉඳලා මේ වෙනකොට 45000ක් වගේ සෙනගක් අපි බස් රථ වලින් ගාල්ල සහ මාතරට යවලා තියෙනවා. 16 වෙනිදා ඉඳලා 22 වෙනිදා වෙනකම් ගාල්ල මාතර වගේ තැන් වල ඉඳලා කොළඹට මගින්ව රැගෙන එනවා. මේ දුම්රියෙන් ගෙදර යන්න කොටුවට ආපු අය. අවුරුදු එපා වෙලා තියෙන්නේ දැන් මේ යන්න විදියක් නැත. එහෙම තමයි ඉතින් ගෙදර යනවනේ හැමෝමනේ. කොක්කේ යන්නේ. බැල්ලේ. අවුරුදු පට්ට. මේ විදිහට අවුරුද්දට ගෙදර ගිහින් ගමෙන් කොළඹ එන්නත් ජනතාවට වෙලාවට බස් සහ කෝච්චි තියේවිද? අවුරුද්දෙන් පස්සෙත් 21 ඉඳලා දක්වාම මේ අවුරුදු සේවා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. යාපනයෙන් බදුල්ලෙන් මහනුවරින් කාල්ලෙන් මාතරින් 15000 විශේෂ දුම්රිය දාවන වෙනවා. අපේ රටෙන් මත් උවදුර තුරන් කරන්නට දුරු කරන්නට ජනාධිපතිතුමා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මුළු රටෙන්ම මත් උවදුර දුරු කිරීමේ වැඩපිළිවෙලේදී නැගෙනහිර පළාතේ ජනතාවට විශේෂ වගකීමක් පැවරෙනවා. ඒ වගකීම නැගෙනහිරට පැවරෙන්නට හේතුව ජනාධිපතිතුමා අද නැගෙනහිරදීම පැහැදිලි කළා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන අදියරයි අද මඩ කලපුවේදී මේ විදිහට නිමාවට පත්වුණේ. එහි සමාප්ති උත්සවයේ පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මඩ කලපුව වේබ ක්‍රීඩාංගණයේදී. මම අද මඩකල්ලපුට ඇවිල්ලා ඔබ හමුවන්නේ තව පැය 48කට වඩා අඩු කාලයකින් ලබන සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට කලින් සිංහල සහ දමිළ ජනතාව මේ උත්සවය ඉතාමත් හොඳින් කරනවා එකට එකතු වෙලා. ඒ වෙලාවට අපේ මුස්ලිම් ජනතාවත් ඒවට එකතු වෙනවා. දැන් අද ඔබට මම තෑග්ගක් දෙනවා. ඒ තමයි මේ හින්දු සිංහල අලුත් අවුරුදු උදාවත් එක්කම හොඳ නැකතක් තියෙනවා පැල සිටවන්න. දෝෂි සාත්‍රඥයෝ ඒකට කියන්නේ පොකුරු නැකත කියලා. පැල සිටවන්න ඒ වගේ නැකතක් ක්ලේශියෙන් එන්නේ නැහැ කියලා කියනවා. මම මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලනවා මේ නැකතට පැලයක් සිටවන්න කියලා. අපේ රටේම දරුවෝ රැක ගන්න අපි සියලු දෙනාම එකට එකතු වෙන්න ඕන. මත්ද්‍රව්‍ය වගේම නොයෙකුත් විනාශකාරී දේවල් වලට දරුවෝ ලක් වෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය කොකේන්, හෂීෂ්, මර්ජුවානා මේ වගේ දේවල් අයිස් ඔබ දන්නවා අහලා තියෙනවා. මේවා හුඟක් රට ඇතුළට එන්නේ අපේ රටට නැගෙනහිර පළාතෙන්, තමුන්නාන්සේලාගේ පැත්තෙන් මොහොතෙන්. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය රට ඇතුළට එන එක වළක්වන්න ජනතාවගේ සහයෝගයක් ඕනේ අපි. ඇමරිකාවේ පුරවිසි භාවය ඉවත් කරගන්න තමන් සාර්ථකව කටයුතු කරා කියලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද කිව්වා. ඒ ඇමරිකාවේ සංචාරයකින් අනතුරුව දිවයිනට පැමිණි අවස්ථාවේදී. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙවර ඇමරිකානු සංචාරය පිළිබඳව රටේ ලොකු කතාබහක් ඇති වුණේ එතුමාට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ගොනු වීම නිසායි. අද ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණි අවස්ථාවේ එතුමාව පිළිගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටියා. ඇමරිකාවට ගියේ ඇයි කියලා වගේම ඊට පස්සේ වෙච්ච දේවල් ගැනත්
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අදහස් පළ කළා. ඇමරිකාවට මූලික වශයෙන්ම ගියේ ඇමරිකානුවේ තියෙන පුරවැසි භාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරගන්නටයි ඒවා සාර්ථකව කරගත්තා. ඒ කාලය තුලදී තමයි මම ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට අවුරුදු 10ක 12කට විතර ඉස්සෙල්ලා මාධ්‍යවේදියෙකුගේ මරණයට තවත් අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙකු සම්බන්ධවත් ලේකම් වශයෙන් වගකීමක් තිබෙනවා කියලා ඔවුන්ට යම්කිසි මුදලක් ඉල්ලලා සිවිල් නඩුවක් දාලා තියෙනවා. මට තාම හරි විදියට බාර දුන්නේ නැහැ. මම ඊට ඉස්සෙල්ලා 10 වතාවක් විතර ගිහිල්ලා තියෙනවා ඇමරිකාවට. ඒ ඔය කියන කට්ටිය එහෙම කිසිම සිවිල් වන්දියක් ඉල්ලලා නැහැ මගෙන්. මේ අවස්ථාවේදී ජනාධිපතිවරණය හා සම්බන්ධ කරගෙන කරපු දෙයක්. මේකට LTT ඩයස්පෝරාවට අයිති NGO එකක්. කනගාටුයි කියන්න කැලිෆෝනියාවේ කොන්සල් ජනරල් කාර්යාලයෙන්ොත් මේක මෙහෙව්වා. වගේ පහත් තත්වයකට දේශපාලනය ගෙන යාම ඉතාමත් අසාධාරණයි. මම ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කරපු රාජකාරිය බාල්දු කරන අපේ රටත් බාල්දු කරන තත්වයකට තමයි පත් කරලා තියෙන්නේ. ජනපති අපේක්ෂක නාමාවලිය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමත් කියවෙනවා. තවත් නම් ඒ අතර තියෙනවා. අද කියන කතාවල තියෙන කතාවලින් වැඩිම කතා ජනපති අපේක්ෂක වරු ගැන කතා. කියන කතා ගෝඨාභය රාජපක්ෂ වැරදි කරපු කෙනෙක් නෙවෙයි රටට ආදරය කරපු නායකයෙක්. දෙයියොත් දන්නවා ඒක. පෙරේද වෙනකොට හිටිය තත්ත්වයේ ප්‍රසන්ටේජ් එක ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරන එක දැන් තව ටිකක් 10%කින් වැඩි කරලා දුන්නා. මේවට තමයි කියන්නේ බෝනස් කියන්නේ. බොහොම සතුටුයි මොකද ඔහු අපේක්ෂකයා වීම තමයි අපිත් බලාපොරොත්තුව. ඒතකොට ඊටාත්ම පහසු ජයග්‍රහණයක් අපිට ලබා ගත හැකියි. මොකද උතුරු නැගෙනහිරේ ඒවයි පළාතකවත් හතරමායමකවත් එයාට ඡන්දයක් හම්බ වෙන්නේ නැහැ. එයා 100ට බිඳුවෙන් පටන් අර ගන්නකොට අපි 130කින් පටන් අර ගන්නවා. මැතිවත්. අපි දන්නවා එළහර දුටු ගැමුණු යුද්ධෙත් ෆේස් ටු ෆේස් ගිහිලා තමයි යුද්ධ කරේ දා. මේ වගේ මුහුණට සටන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපේක්ෂකයා වරලා දාලා ජයග්‍රහණය කරන්න හදනවනේ ඒක ඊටාම හීනයක් තරයි කියලා කියන්නේ. ඔහුගේ අනුදැනුවමකින් තොරව ඒ කාලේ ඔවුන්ම කියනවනේ කොළඹට තමුගේ හිසරුඩේ කාක්කෙක්වත් කපුටෙක්වත් පියාඹන්න බෑ කියලා. ඒ හින්දා අනිවාර්යයෙන් එතුමාට ලොකු ප්‍රශ්නයක් වෙයි. සමස්ත බහුතර ජනතාවගේ විශ්වාස දිනාගත්ත ජනාධිපති අපේක්ෂකෙනෙක් තමයි අපි දෙන්නේ. තමුන්නාසලා දන්නවා එන්නේ කවුද කියලා. අපි දානවා හොඳ අශ්වයෙක් වන් හෝස් රේස් ගහන අශ්වයෙක් එනවා කියලා තමුන්නාසලා දන්නවා. ඒ අනිවාර්ය ජනාධිපතිවරණය දිනනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දෙන පෙරමුණේ ඉන්න අපේක්ෂකයෙකුට පහසුවෙන්ම පරාජයට පත් කරන්න පුළුවන් අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඔහු අර පැරණි දූෂිත මිනිමරු පාලනයේ පංගුකාරයෙක්. 2019 වසර තීරණාත්මක වෙන්නේ ඇයි? මේ ගැන අද සඳහන් කළේ නිවාස ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා. ඒ තවත් ආදර්ශ ගම්මානයක් ජනතා අයිතියට පත් කරමින්. සැමට සෙවන යළි පිපිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 186 වන ආදර්ශ ගම්මානය වන සෙන්පති ගෝඨයිම්බර උදාගම්මානය අද තිස්සමහාරාම ජූල් පල්ලමදී ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ වසර තීරණාත්මක වසරක්. මමත් කියනවා මේ වසර තීරණාත්මක වසරක් කියලා. ඒකට හේතුව ජනාධිපතිවරණයක් පැවැත්වෙන නිසා. ඒ තීරණාත්මක කාරණාව අපේ ප්‍රතිවාදීන්ගේ එකම කාරණාවයි කාටද රජපුටුව හිමිවෙන්නේ. එතකොට මම මේ වසර තීරණාත්මක කියන්නේ ඇයි? අපිට තිබෙනවා උදා ගම්මාන 20000ක් හදන්න 20 25 වෙනකොට. පවුල ඇතුළත අසීමිත බලු පොරයක් ක්‍රියාත්මක වෙනවා. බාප්පට ලැබෙනවයි කියලා කතාව යනකොට දරුවෝ ටික ඔක්කොම ගිහිල්ලා අම්මා තාත්තා ළඟ හඬලා කියනවා අනේ බාප්පට දුන්නොත් අපි ඉවරයි කියලා. ඊට පස්සේ බාප්පා වයින් කරලා මාමණ්ඩියට දෙන්න හදනකොට කියනවා අපෝ මේ මාමණ්ඩියට නම් දෙන්න බෑ මේ මාමණ්ඩිය හොරෙක්. ඉතින් අද අමුතුම ජවනිකාවක් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒ තැනට යන්නට රටේ ජනතාව ඕන වෙලා තිබෙනවා ඒ ඇත්තොත්. ඔබලාගේ හොඳකට නෙමෙයි. Tamanටම ලොකු එකෙන් බෙදා. ඉතින් මේ අවුරුද්ද අවසන් වෙනකොට තමුන්නාන්සලා තීන්දුව කරන්නට ඕන. Tamanට බෙදා ගන්න නැත්තුන්ට දෙනවද? එහෙම නැත්නම් අනුන්ට බෙදන නැත්තුන්ට දෙනවද? මුළු අලුත් අවුරුද්දම සිරිත් වලින් පිරුණු මංගල්‍යයක්. ඒ නිසාම ඒ සිරිත් මංගල්‍යයේ අපූරු දුලබ විසිතුරු තැන් ගැන ඔබට කියන්නට අද පටන් කාලය වෙන් කරන්නට අප තීරණය කළා. අද අපි ඔබට කියන්නේ
අවුරුදු සිරිත් අතරේ වියකී යන සිරිතක් බවට පත්වෙලා තියෙන කුණු මුත්තා පිදීමේ සිරිත ගැන. අවුරුදු සමයේදී පැරණි ගම් ගෙවල් වල දක්නට ලැබුණු අදත් කලාතුරකින් දක්නට ලැබෙන විශේෂ චාරිත්‍ර තියෙනවා. ඒ අතර තියෙන එක් චාරිත්‍රයක් තමයි කුණු මුත්තා පිදීම. කුණු මුත්තා පිදීම කියන්නේ කුස්සියේ ඉතිරි වෙන කුණු රොඩු සියල්ල එකතු කරලා බැද්දට ගිහින් කුණු මුත්තට දීමයි. ඒ කියන්නේ මෙතෙක් කල මේ ගෙදර තිබුණු අපිරිසුදු ද්‍රව්‍ය සියල්ලම එකතු කරලා අතින් දිනවා කුණු මුත්තා කියන පුද්ගලයා ඇවිල්ලා මේ කුණු අරගෙන ගිහිල්ලා අපේ ගෙදරට සතත් සාන්තිය සලසනවා කියන විශ්වාසය මත පවත තමයි මේ කටයුත්ත කරන්නේ. අවුරුදු කාලෙට වැඩි වෙන හින්දා හැම ගෙදරකම වගේ කුස්සියේ මුල්ල කුණු රොඩු වලින් පිරීලා මේ කුණු රොඩු ගෙවිලිය විසින් කුල්ලකට එකතු කරනවා. ඒකට ගන්නෙත් දෙරලා ඉවත් කරන්න ආසන්න කුල්ලක්. කුණු රොඩු මේ කුල්ලට එකතු කරන්නෙත් පහුගිය අවුරුද්දේ කුස්සිය අතු ගන්න ගත්ත ඉලපතෙන්. කුස්සියේ මුල්ලට එකතු වුණු කුණු රොඩු විතරක් නෙමෙයි ලිබ්බොක්කේ ඉතුරු වුණු අලුත් කුල්ලට එකතු කර ගන්නවා. අවසානයේ කුණු එකතු කරන්න ගත්ත ඉලපතත් කුල්ල මතින්ම තියෙනවා. ඒ විතරක් නෙමෙයි අවුරුද්දට හදාගත්ත කැවිලි වලින් එක බැගිනුත් මේ කුල්ලෙන් තියෙනවා. ඒ මත බුලත් විටකුත් තියලා හවස් වේගන එනකොට ගෙවිලිය විසින් මේ කුල්ල අරගෙන ගිහින් බැද්දට දානවා. ඒ තැන මිනිස් පයට නොපෑගෙන තැනක් විය යුතුයි කියලයි ගම්මු විශ්වාස කරන්නේ. ඒ විදිහට කුණු බැද්දට දමන ගෙවිලිය ඕ මේ වන්ගේ අපේ ලිබ්බොක්ක කුණු මුත්තට බාරයි කියලා අපිට හැරලා එනවා. ඒ එන ගමන් වැවේ මංකඩෙන් හෝ දොලකින් හෝ ලිඳකින් අත්පා සෝදා ගැනීමත් සිරිතක්. අත්පා සෝදාගෙන ගෙට ගොඩ වෙන ගෙවිලිය ඕ මේ වන්ගේ අපිත් කුණු මුත්තා පිදුවා එහෙනම් කියාගෙන ගෙට ගොඩ විය යුතුයි. මේ විදිහට කරන මේ චාරිත්‍රය හැඳින්වෙන්නේ කුණු මුත්තා පිදීම ලෙසයි. සිරිත් මංගල්‍යයේ තවත් සිරිතක විසිතුර හෙටත් දකිමු. දැන් රටම කෙටියෙන්. රටම කෙටියෙන්. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මොළගොඩ ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රිරෝද රථයක සහ තවත් ලොරියක ගැටි අනතුරක් සිදු තිබෙනවා. අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර අනතුර සිදු කළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණා. මොළගොඩ ප්‍රදේශය ප්‍රසිද්ධ වන්නේ වළං කර්මාන්තයටයි. එම ස්ථානයේ තිබූ වළං වෙළඳ සැල් කිහිපයකටද අනතුර නිසා දැඩි අලාභාන සිදුව තිබුණේ මෙලෙසින්. කළුතර නෑබඩ ගී කියන කන්දවත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගිලා බැසීමකට ලක් වූ බෝක්කුවක තිබූ වලකට වැටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ 74 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. වසර දෙකකට පමණ පෙර ගිලා බැසීමට ලක් වූ මෙම බෝක්කුව ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. හැමෝම යන්නේ මේ පාරේ තමයි ලොකු මාත්‍යා පුංචි මාත්‍යා සුපේසල්ලා ඔක්කොම වැඩ කරන්න කට්ටියත් යන්නේ ඔය වාහනේ මේ පාරේ තමයි. ඊයේ මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ රථවාහන පරීක්ෂාවකට ලක් කිරීමේ මෙහෙයුමක් සවස් 6 සිට අද පෙරවරු 6 දක්වා සිදු කෙරුණා. එහිදී බීමතින් රියධාවනය කළ රියදුරන් 245 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් 10170කට නඩු පවරනු ලැබුවා. ලංකා ස්වයං රැකියාව වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. එහිදී ඔවුන් දේවකන් ලව්වක්ද පවත්වනු ලැබුවේ මෙලෙසින්. පාලිමෑනියනේ කරුණා කරලා මේ අධිරාජ්‍යවාදීන් දුවමනා විදියට රට පාලනය කරන පාලනය පන්නලා සව උත්සාහයෙන් දියුණු වෙන හදන අපේ මිනිස්සුන්ට සිතක් ශාන්තියක් වේවා. කාලිමෑනියන්ට කැපයි 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 කැපයි. ශ්‍රී ලංකයේ අභිමානය මැනවින් සුරකිමින් හෙළයේ මහා මංගල්‍යයේ සාර ස්වභාව ඔබට ගෙනෙන්නට ස්වර්ණවාහිනියේ මෙවර සූදානම්. ස්වර්ණවාහිනියේ අපි ඔබ වෙනුවෙන් අවුරුද්ද වෙනුවෙන්ම විශේෂ වැඩසටහන් රැසක් අරගෙන ඔබේ ගෙදරටම නෑගම් එන විදිහයි මේ. මෙදා සැරේ අවුරුද්දට ගම් ඇත්තේ ජාන්සෙල්ලන් ගජ රාමෙට කරන්නයි සූදානම. ගමේ අය විතරක් නෙවෙයි කලාකාර තරුත් එක්ක. බලන්නකෝ එදාට වෙන දේ. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලබන්නත් කලින්ම ස්වර්ණවාහිනී අපි අවුරුද්දේ රංගමඩල අරන් ඔබේ ආලින්දයට එනවා. මේ වැඩසටහන රසවත් කරන්නේ ටෙලි සිනමා තරු ඇතුළු කලාකරුවන්. අවුරුද්දේ රංගමඩල දිග හැරෙන්නේ හෙට රාත්‍රී 8:30ට.
කපරෝ හොඳලතුමා මොකද බං කරන්නේ මේ අපේ සෝබෝනි ආන්නනවා මගල හොටු හුරාංගයකිගේ ගෑනටව කැත්තට පොල්ල වගේ හිටහල්ලකෝ 14 වෙනිදා අවුරුදුදා උදෑසන 6:30ට ආරම්භෙන අලුත් අවුරුද්දටත් කලින් වැඩසටහනෙන් පස්සේ අවුරුදු එනකල් මගබලා සිටින දුවා දරුවන් වෙනුවෙන්ම පුංචි හපන් අවුරුදු අරගෙන උදේ 8ට අපි ඔබේ ගෙදර අවුරුදු සිරිත් එක්ක එකතු වෙනවා. නාඩේ 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 නගඩේ නාඩෙන උඩින් පනිදෝ යටින් රිගාදෝ ලංකාවේ ජනප්‍රියම තරු පිරිවරාගත් අවුරුදු ක්‍රීඩා වැඩසටහන ගම්මැද්දේ ජනසෙල්ලම් අවුරුදුදා උදෑසන 9 ඉඳන් 12 වෙනකල්ම ඔබට නරඹන්න පුළුවන්. අතන පොල් කෑලි නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ මේ පොල් ගෙඩිය ලස්සනට ගන්න ඕනේ. අනිද්දා දහවල් 12:30 සිට අවුරුද්ද වෙනුවෙන්ම සජීවීව ආයුබෝ වේවා අවුරුදු සාජ්ජේ වගේ වැඩසටහන් ගෙන එන්නත් ස්වර්ණවාහිනී අපි සූදානමින්. අවුරුදු නැකත් සමරන ගමන් ඒ වැඩසටහන් වල රසය විඳගන්න ඔබට පුළුවන්. හැමෝම බලා සිටින අවුරුදු රූසිරිය රැගත් අවුරුදු කුමරිය කිරුළු පැළඳීමේ අවස්ථාව උදා වෙන්නේ අවුරුදුදා රාත්‍රී 7:30ට. එතෙන් සිට රාත්‍රී 9:30 වන තුරුම ඔබට ස්වර්ණ කුමරිය අවසන් මහ තනගේ උණුසුම රස විඳින්න පුළුවන්. මේ විදිහට අවුරුදු සිරිය මුළු රටටම බෙදමින් ස්වර්ණ වාහිනිය ගෙන එන අවුරුදු වැඩසටහන් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබටත් ඇරියුම් කරන්නේ මේ සුබ පැතුමත් පෙරදැරිවයි. මුළු රටේම නෑයොත් එක්ක ස්වර්ණවාහිනී අවුරුදු සැමරුම ආයුබෝ වේවා. බලයට තණ්හා නොවී සාමයට තණ්හා වන්නයි ඉල්ලා ශුද්ධෝත්තම පියතුමන් කළු ජාතික සූඩාන නායකයාගේ දෙපා අසල වැඳ ඉල්ලීමක් කළා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වන්නට තවත් තියෙන්නේ දවස් 50ක් පමණ කාලයක්. ලෝක කුසලාන තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතය කවුද? ඒ නම් ලයිස්තුව ලබන බ්‍රහස්පතින්දා වෙනකොට ප්‍රකාශයට පත්වීමට නියමිතයි. ඒ සමගින් ලයිව් 7 නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්.